ආයිබෝවන් මැස්ටි තිලක් channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්භාවිතාව දෙවෙනි කොටස පිළිබඳව. සම්භාවිතාවේ පළවෙනි කොටස මීට පෙර වීඩියෝ එකක් මගින් අපි ඔබට ඉදිරිපත් කළා. අපි සම්භාවිතාවේ ඉතුරු කොටස කතා කරන්න ඉස්සරලා අපි තේරුම් ගමු මොනවද ස්වායත්ත සිද්ධියක් කියන්නේ කියලා. ස්වායත්ත සිද්ධියක්. ස්වායත්ත සිද්ධියක් කියන්නේ එක් සිදුවීමක් තවත් සිදුවීමකට බලපෑමක් ඇති නොකරනවා නම් ඒක තමයි ස්වායත්ත සිද්ධිය. අපි මෙහෙම හිතන්නකෝ. අපි කාසියක් අරගෙන උඩ දානවා. කාසි දෙකක් අරගෙන උඩ දානවා. කාසි දෙකක් අරන් උඩ දානකොට එක කාසියක සිරස හෝ අගය වැටීමට අනික් කාසියේ සිරස හෝ අගය වැටීමට සම්බන්ධතාවයක් නැහැ. මේ එක සිද්ධියක අනිත් සිද්ධියට සම්බන්ධතාවයක් නැහැ. එතකොට ඒ සිද්ධි දෙක ස්වායත්තයි. එකිනෙකට සම්බන්ධයක් නැති නිසා. එතකොට තව අපිට බලන්න පුළුවන් මළු දෙකක තියෙන බෝලා. අහඹු ලෙස අපි අහකට ගත්තොත් එහෙම එක මල්ලක තියෙන බෝලයක් ගැනීම අනිත් මල්ලේ තියෙන බෝලය ගැනීමට කිසිම විදියකට බලපෑමක් ඇති කරන්නේ නැහැ. එතකොට ඒ සිද්ධි දෙක ස්වායත්තයි. සාමාන්‍යයෙන් කියන්නේ ඕකේ ඡේදනයක් නැහැ. ඡේදනයක් තියෙන තැනක ස්වායත්ත වෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු නියදී අවකාශය කියන්නේ මොකක්ද කියලා. නියදී අවකාශයේ කොටු දෙකක් මගින් දැක්වීම. දැන් අපි මේ බෝඩ් එකට අවධානය යොමු කළොත් එහෙම මේකේ මේ පැත්තේ අපි ලියලා තියෙනවා කාසි දෙකක් එකවර උඩ දානවා. දැන් කාසියක තියෙන ඔයගොල්ලෝ දන්නවා තියෙන්නේ සිරස සහ අගය. අපි සිරස තමයි H අකුරෙන් පෙන්නලා තියෙන්නේ අගය T අකුරෙන්. මේ පැත්තෙත් ඒ වගේ. එතකොට කාසි දෙක එකපාර උඩ දානකොට කොටු දෙකකින් පෙන්නකොට අපි එක පැත්තකට මේ පළමු කාසිය මේ දෙවන කාසිය එකපාර උඩ දැම්මහම ඔය දෙකේ මේසේ මතට වැටුනහම මේසේ මත වැටුනහම ඒකේ උඩ පැත්තට තියෙන එක්ක සිරස එක්ක අගය. ඔක සමහර විටක අපෙන් අහනවා කාසි දෙක එකපාර උඩ දාපුවාම කාසි දෙකේම සිරස වැටෙන්නේ කොයි වගේද කියලා අහනවා. කාසි දෙකේම සිරස වැටෙන එක පෙන්වන්න කියලා කිව්වොත් දැන් පළවෙනි කාසියේ සිරස තියෙන්නේ මෙතන. දෙවෙනි කාසියේ සිරස තියෙන්නේ මෙතන. ඒතකොට කාසි දෙකේම සිරස වැටෙන්නේ මෙතන. එතකොට මේකේ සම්භාවිතාව ගන්නෙ කොහොමද? නියදී අවකාශය අපි ඉස්සෙල්ලා කතා කරා. නියදී අවකාශයේ තියෙන අවයව ගණනින් අපි අදාළ අවස්ථාවට අදාළ එකේ අවයව ගණන ගත්තාම තමයි මෙතන අවයව ඔක්කොම තියෙන්නේ 4යි. ඒතකොට මේක ගත්තොත් එන්නේ n. n එන්නේ 4යි. එතකොට අපි දෙකේම සිරස වැටීම ගත්තොත් එහෙම එන්නේ එකයි දෙකෙන් සිරස වැටීම මේකයි. ඒතකොට එන්නේ s. අපි මේ සිද්ධියේ a කියලා ගත්තොත් a කියන සිද්ධියේ සම්භාවිතාව තියෙන්නේ නියදී අවකාශයේ එන්නේ NA. ඒකට සම්භාවිතාව හොයන්නේ A කියන සිද්ධියේ සම්භාවිත P වලින් තමයි සම්භාවිත PA වල සම්භාවිතාවේ සමානයි NA බෙදීම NS. ඒතර මේකේ NA කියන්නේ එකයිනේ තියෙන්නේ. ඒතකොට ඒක සමාන වෙන්නේ කීයද? NA කියන්නේ 1. නියදී අවකාශයේ තියෙන අවයව 4ක්. 4. මේක සම්භාවිතාවේ 4ෙන් 1යි නියදී අවකාශයේ. එතකොට දැන් කාසි දෙකේම අගය වැටීම බැලුවොත් ඒත් එන්නේ දැන් අගය වැටෙන මේ කාසියේ මෙතන ගත්තොත් මේක අගය මේ පැත්තෙන් ගත්තොත් ඒකේ තියෙන්නේ සිරස. එතකොට ඒක දෙකේම එකක් නෙමෙයි. මෙතන ගත්තොත් මෙන්න මේක ගත්තොත් මේකේ තියෙන්නේ මේ පැත්තෙන් ගත්තත් අගය මේ පැත්තෙන් ගත්තත් අගය. එතකොට ඒකත් එන්නේ එකයි එන්නේ ඒත් 4ෙන් 1යි. නියදී අවකාශයේ අපි ගත්තොත් එහෙම දැන් සම්භාවිතාව වෙන්නේ 4ෙන් 1යි. අපි ඔය කාසියක් අරගෙන උඩ දැම්මොත් අපි ඕකම අරගෙන බලමු තව ටිකක් සංකීර්ණ කරලා මේ පැත්තේ තියෙන අපි සමීකරණ මේ පොකදැල දිහා බැලුවොත් මෙතන අපි කරන්නේ මල්ලක තියෙනවා රතු පාට බෝලා 3කුයි නිල් පාට බෝලා 2කුයි. රතු පාට බෝලා 3යි අපි රතු පාට පහසුවෙන් ලියලා තියෙනවා R1 R2 R3. නිල් පාටට B1 B2 කියලා. මේ පැත්තෙත් R1 R2 R3 B1 B2. මෙතන පොඩි දැලේ මේ වගේ කතිර ගහලා අපි ලක්ෂ ටික ලකුණු කරගන්නවා. දැන් මේකේ නියදී අවකාශය ගත්තොත් මොනවද තියෙන්නේ? නියදී අවකාශය ගත්තොත් එහෙම කීයක් කියනද අවයව? 1 2 3 4 5යි. 1 2 3 4 5යි. 5 5 25 මේකේ
ns කියන්නේ මේකේ 25යි. මේක මෙහෙම දීලා අපිට අහන අනෙක් විදිහේ ප්‍රශ්න අහනවා. මේකෙදී අහන්න පුළුවන් පළමු මේක දැන් අපි ගමු මේක පළමු ගැනීම. පළමු ගැනීම. මේක දෙවන ගැනීම. මේක දෙවන ගැනීම. එහෙම පළමු ගැනීමේදී රතු පාට කාසියක් වැටීමේ සම්භාවිතාවය. පළමු ගැනීමේදී රතු පාට කාසියක් වැටීම. අපි ඒ සිද්ධියේ ඒ කියන පළමු ගැනීම මේක නම් මේක රතු පාට කාසියක් නෙමෙයි සමානනේ බෝලයක්. රතු පාට බෝලයක්. බෝලයක් ගත්තොත් රතු පාට බෝලේ ඉන්නේ මේකේ. මේ ටික තමයි රතු පාට බෝලයක්. ඒතර අපි ඒ සිද්ධිය ඒ කියලා ගත්තොත් එහෙම දැන් පළමු ගැනීම මේ පැත්තට තියෙන ඒක රතු පාට බෝලයක් කියන්නේ දැන් මේක ගත්තත් මේ පැත්තෙන් ගත්තොත් රතු පළමු වතාවට. ඒතර පළමු ගැනීමේදී රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කියන්නේ මේකේ ns කියන එක සම්භාවිතාවය නියදී අවකාශයේ තියෙන 25යි මේකේ තියෙන 1 2 3 4 5යි. ඒතකොට ඒකේ එන්නේ a කියන සිද්ධිය සම්භාවිතය ගත්තත් n pa සමානයි p නෑ n s මෙතන a කියන්නේ a කියන සිද්ධියට අදාළ අවයව සංඛ්‍යාව තියෙන 1 2 3 4 5යි. ඒතකොට මෙතන එන්නේ උඩට 5. නියදී අවකාශයේ ගාන ඔක්කොම තියෙනවා 25. එතකොට p කියන සිද්ධිය සම්භාවිතාවය a කියන සිද්ධියේ සම්භාවිතාවය ගත්තොත් මේකේ රතු පාට බෝලයක් පළමු අවස්ථාවේදී ලැබීම 25න් 5යි. මේක ඕනනම් අපිට 5න් 1යි කියලා පුරු කරලා දාන්න පුළුවන්. බොහෝ විට හොඳයි 5න් 1යි කියලා සම්පූර්ණ කරලා දැම්මොත්. ඔය එක අවස්ථාවක නොඑක් විදිහේ ප්‍රශ්න අහනවා. අපිට ඊළඟට අහන්න පුළුවන් මේ නිල් පාට බෝල දෙකක් ලබා ගැනීම. නිල් පාට බෝල දෙකක්ම ලැබීම. කොහොමද මේකේ නිල් පාට බෝල දෙකක් ලැබෙනවා කියලා කියන්නේ? දැන් මෙතනින්ද බෝල දෙකම අවස්ථා දෙකේදීම නිල් පාට බෝල ලැබෙනවා. දැන් මෙතන නිල් පාට තියෙනවා. මේක ගත්තොත් එහෙම මෙහෙන් නිල් උනාට මෙහෙන් රතු. දැන් මේක ගත්තොත් නිල් උනාට රතු. මේක ගත්තොත් මෙහෙන් නිල් උනාට මෙහෙන් රතු. එතකොට මේක ගත්තොත් මෙහෙනුත් මේ පැත්තෙනුත් නිල් මේ පැත්තෙනුත් නිල්. මේකත් ඒ වගේ. එතකොට ඒ අවස්ථාව තියෙන්නේ මේක අපි B සිද්ධිය කියලා ගත්තොත් එහෙම එතකොට නිල් පාට බෝල දෙකක් ලැබීමේ සම්භාවිතාවය. නිල් පාට බෝල දෙකක් අවස්ථා දෙකේදීම නිල් පාට බෝල ලැබීම. එතකොට ඒක සිද්ධිය ගත්තොත් එහෙම අපිට මෙතන එන්නේ අපි n pb සම්භාවිතය කියන්නේ p b සමානයි nb ns. දැන් ඔය දන්නවා ඔක්කොම nb වලට එන්නේ මෙතන 4යි. s කියන්නේ ඔක්කොම නියදී අවකාශයේ 25යි. ඒක 25යි 4යි. මේ විදිහට අහන ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් ඕකෙදි. එතකොට දැන් රතු පාට බෝල අවස්ථා දෙකේදීම රතු පාට බෝල ලැබීම. කියලා බැලුවොත් එහෙම අවස්ථා දෙකේදීම රතු පාට බෝල ලැබීම. අවස්ථා දෙකේම රතු පාට බෝල ලැබෙන්නේ කොහොමද අපි බලන්න පොඩ්ඩක් දැන්. මේක මෙන්න මේක ගත්තොත් මෙතන R1 මේ R1. මේක ගත්තත් R. එතකොට මේ තුනම දෙපැත්තෙන්ම දෙසරටම R. එතකොට මේ ටිකත් ඒ වගේ. එතකොට එතන එන්නේ මේ ටික. අර පැතුම් තර. එතකොට අවස්ථා දෙකේදීම රතු පාට බෝල ලැබීම එන්නේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතකොට අපි ඒක අපි C කියලා ගත්තොත් එහෙම n p සමානයි n c යට n s. එතකොට n c කියන්නේ අපිට අදාළ සංඛ්‍යාව. එතකොට n කියන්නේ එතන අවයව ගණන, s කියන්නේ පෙරදිගිය වගේ නියදී අවකාශය. මෙතන අදාළ අවයව සංඛ්‍යාව nc කියන්නේ එතන තියෙන්නේ 9ක්. 9ක් ns කියන්නේ අයතන කර පෙර පරිදිම 25යි. මේ වගේ ඕනම එකක් ගත්තාම අපිට මේකේ සම්භාවිතාව අදා ගන්න පුළුවන්. අපි තවත් ගණනක් සාකච්ඡා කරමු. මේකෙදී අපිට ගන්න තියෙන්නේ සර්ව සම බෝල 5ක්. ඒ බෝල පහේම 1 2 3 4 5 කියලා ලියලා තියෙනවා. ওই ටික මල්ලකට දාලා තියෙනවා.
මල්ලකට දාලා තියෙනවා බෝල ටික. බෝල ටික දාලා හිටන් ඕක අපි අහඹුලෙත. අහඹුලෙත කියන්නේ අපි අත දාලා ගත්තාම අපිට හොයන්න බෑ ලොකුද කුඩාද කියන වගේ හොයන්න බෑ. ඔක්කොම විදියට සරල සම කියන එක සමානව තියෙන්නේ. ඕකේ අංක සටහන් කරලා තියෙදි අපි බලමු ඉවතට ගන්නා බෝල දෙකේම එකතුව 7ට වැඩි වෙන්නේ ගන්න නම් කොහොමද ගන්න වෙන්නේ? ඉවතට ගන්නා බෝල දෙකේම එකතුව 7ට වැඩි වීම. අපි දැන් මෙතනින් බලමු මේ තීරුව තියෙන 4. 4 7ට වැඩි වෙන්න නම් 4 කියනනම් මේක ගත්තොත් එම 4යි 1යි 5යි 4යි 2යි 6යි 4යි 3යි 7යි. එතකොට 7ට වැඩි වෙන්නේ නැහැ. එතකොට අපි යන්න ඕනේ නම් 8ට. 4යි මේ පැත්තේ බෝලේ 4යි ආවොත් 8යි මේ 4යි 4යි 8යි. ඊළඟට මේ පැත්තෙන් 4 ගිහිලා මේ පැත්තෙන් 5 ආවොත් 4යි 5යි 9යි. මෙතන 3 ඇවිල්ලා මේ පැත්තෙන් 5 ආවොත් 8යි. එතකොට මෙතනින් ඇවිල්ලා මෙතන ආවොත් මේ පැත්තෙන් 5යි මේ පැත්තෙන් 3යි 8යි. මේ පැත්තෙන් 5යි 4යි 9යි. 5යි 5යි 10යි. එතකොට මේකේ පැහැදිලි හොඳටම 7ට වඩා යනවා නම් එන්න තියෙන්නේ මෙන්න මේ අපි මේ විදිහට රවුන්ඩ් කරලා තියෙන කොටස තමයි මේකේ බෝල දිවතට ගන්නා බෝල දෙකේම එකතුව 7ට වඩා වැඩි වීම. අපි ඒකේ සම්භාවිතය හොවොත් මේ ඉවතට ගන්නා බෝල දෙකේ කුලකේ අපි ගත්තොත් එහෙම A කියලා අපි හොයන්න තියෙන්නේ PA. P කියන්නේ අපි හැම වෙලාවෙම කියන සම්භාවිතාවේ probability සමානයි NA බෙදීම NS. දැන් අපි මීට පෙරදිත් කතා කළා NA කියන්නේ මොකද්ද? A කියන අදාළ කුලකයට අදාළ අවයව සංඛ්‍යාව. මේකේ අවයව සංඛ්‍යාව කීයද? 1යි 2යි 3යි 4යි 5යි. 6යි. මෙතන අවයව සංඛ්‍යාව තියෙනවා 6ක් නේද මෙතන? මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට NA කියන්නේ 6යි. NS කියන්නේ මේකේ තියෙන 5 වරක් මේ පැත්තෙන් 5යි මේ පැත්තෙන් 5යි 5 වරක් 5 මේකේ 5යි. මේක සම්භාවිතාවේ 25න් 6යි මේ කුලකේ ගත්තොත්. ඊළඟට අපි කතා කළොත් එහෙම ඉවතට ගන්නා බෝල දෙකේම එකතුව 4ට සමාන වීම. එකතුව 4ට සමාන වීම. දැන් බලන්න දරුවනේ මෙතන එකතුව 4ට වෙනවා කියන්නේ දැන් මේ බෝලේ ගත්තොත් මේ පැත්තෙන් මෙතන තියෙන්නේ 3. 4ට සමාන වෙන්න නම් මෙතනින් ගන්න ඕනේ අනිවාර්යෙන් 1 විතරයි. මෙහෙන් 3 අරගෙන මෙහෙන් 2 ගත්තොත් එහෙම 5ක් වෙනවා. එතකොට මේක ගන්න බෑ. දැන් මෙහෙන් 3 අරගෙන මෙහෙන් ගත්තොත් එහෙම මේක 4යි. 4යි 3 7. 4ට සමාන වෙන්න නම් දෙපැත්තෙන්ම ගන්න බෝලවල එකතුව 4 වෙනවා. එතකොට මේ පැත්තෙන් ගන්න පුළුවන් මේක. මෙහෙන් ගත්තොත් එහෙම මෙතන මේකෙන් ගත්තොත් 2යි. අර පැත්තෙන් ගත්තොත් 2යි 4යි. මෙහෙන් ගත්තොත් 1යි මේ පැත්තෙන් ගත්තොත් 3යි. මෙතන 3යි 1යි 2යි 2යි 3යි 1යි 4යි. එතකොට ඒකට ගන්න පුළුවන් එක තියෙන්නේ මේ අවයව 3ක් විතර. අපි ඒක B කියලා ගත්තොත් එහෙම P B එකතුව අර එකතුව 4ට සම එකතුව 4 වීම. එතකොට එන්නේ PB සමානයි NB කීයද? අපි දන්නවා මෙතන NB කියන්නේ 3යි. NB යට N S එතකොට මෙතන තියෙන 3යි. අතන තියෙන්නේ 25න් 3යි. මේ ඔක්කොම අවයව 25යි. අපිට අදාළ කුලකේ තියෙන අවයව 3යි. NB ගත්තාම එතකොට ඒකේ අවයව B කියන කුලකේ සම්භාවිතාව සමානයි 25න් 3යි. ඊළඟට අපි ආපහු තව එකක් බලමු සමානාංක ලැබීම. අවස්ථා දෙකේම සමානාංක ලැබීම. සමානාංක නම් මේ පැත්තෙන් ගණිත ගත්තොත් එහෙම පළවෙනි ගැනීම මේක පළමු ගැනීම කියලා ගත්තොත් අපි සැලකුවොත් පළමු මේක දෙවන ගැනීම. අවස්ථා දෙකේදීම සමාන අකුරු ලැබෙන්න නම් පළවෙනි එකෙනුත් එක ගන්නකොට අනිකෙන් ගන්නකොටත් එකම වෙන්න ඕනේ. දැන් මේක ගත්තොත් එහෙම පළවෙනි අවස්ථාවේදී දෙවෙනි ගන්නකොට මේක આવොත් උන් දෙකේම එක. දැන් මේකෙන් එක අරගෙන මේකෙන් මෙහෙම ගත්තොත් මේක ගත්තොත් එහෙම සමාන නැහැ. මේකෙන් එක මේකෙන් දෙක. ඒතර මේකෙන් මේ පැත්තෙන් දෙක ගත්තොත් එහෙම අර පැත්තෙනුත් ගන්න ඕනේ දෙක. ඒතර මේක සමානයි. ඊළඟට මෙහෙන් 3 ගත්තොත් අහනෙනුත් 3. මෙහෙන් 4 ගත්තොත් මෙහෙනුත් 4. මෙහෙන් 5 ගත්තොත් මෙහෙනුත් 5. එතකොට මේකට තියෙන අවස්ථාන් ටික එච්චරයි. එතකොට මේක අපි C කුලකය කියලා ගත්තොත් P කියන්නේ probability සම්භාවිතාවේ N C යට N S
එතකොට NC කියන්නේ කීයද? NC කියන්නේ මේකේ තියෙන 1 2 3 4 5යි. 5. නියදී අවකාශයේ පොදුයි ඔක්කොටම 25. ඒක 25න් 5යි. එහෙම නැත්නම් 5න් 1යි. සම්භාවිතා හොයන්නේ ඔය වගේ ඉතර අපහසුම දෙයක් නෙමෙයි. තව නොයෙක් මේ විදිහේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතකොට ඔයගලන්ට තියෙන්නේ අහන ප්‍රශ්නෙට අදාළව ගන්න ඕන උත්තර ටික මේක තුලින් පහසුවෙන් ගන්න පුළුවන්. එතකොට අය අහන්න පුළුවන් සමහර විට ඕනනම් පළමු අවස්ථාවේදී 4 හා දෙවෙනි අවස්ථාවේදී 2 ලැබීම. පළමු අවස්ථාවේදී 4 හා දෙවෙනි අවස්ථාවේ 2 ලැබීම. දැන් පළවෙනි අවස්ථාවේදී මෙතනින් 4 ගත්තොත් මේක ගත්තොත් එහෙනම් පළවෙනි අවස්ථාවේ 4යි 1යි. ඒක අදාළ නැහැ. 4යි 2යි. එතකොට 4යි 3. එතකොට මේකට තියෙන එක අවයවයක් විතරයි මේ වෙලාවේ. මොකද පළවෙනි අවස්ථාවේ 4 අරන් දෙවෙනි අවස්ථාවේදී 2 එන්න නම් මේක විතරයි. එතකොට ඒකේ තියෙන්නේ කොහොමද? අපි ඒක D කියලා ගත්තොත් P D සමානයි N D යට NS. එතකොට එන්නේ 1යි 25න් 1යි. මේක තමයි සම්භාවිතාවේ ගැන කතා කරලා අපිට මෙතෙන්දී කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි සම්භාවිතාව පිළිබඳව තියෙන මේ අපිට හොයාගන්න ගියයින් පස්සේ අර කුලක වලට තියෙන සූත්‍රයේ වගේ මේකෙන් සම්භාවිතාවේ ගැටලු විසඳ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ඒක පිළිබඳව සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ට මතක ඇති කුලක පාඩම ඉගෙන ගත්ත වෙලාවේදී කුලක වල තියෙන සූත්‍රයක් වගේම මේ සම්භාවිතාවේදී හොයාගන්න පුළුවන් අවයව සංඛ්‍යාව හොයාගන්න පුළුවන් සූත්‍රයක්. අපි ඒක පාවිච්චි කරන්නේ P A මේලය B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B. දැන් මේකදී අපිට මේලය කියන එක හොයාගන්න පුළුවන්. මේකේ සම්භාව්‍යතාවයේදීත් මේ විදිහට මේ A කියන කුලකයේ අවයව අරගෙන ඒකට B කියන කුලකයේ අවයව සංඛ්‍යාව එකතු කරලා මේ දෙකටම පොදු අවයව ටික අඩු කරායින් පස්සේ අපිට එනවා සම්භාවිතාවයේදී තරක කුලක වගේම මේකේ මේලය කියන්නේ අවයව සියල්ල කොච්චරද කියලා එකෙන් එනවා. එකෙන් පැහැදිලිව හොයාගන්න පුළුවන්. ওই සූත්‍රයත් ඕගලන්ට භාවිත කරන්න වෙනවා. දැන් අපි ඊළඟට කතා කරමු රුක් සටහන් කියන්නේ මොකක්ද කියලා. රුක් සටහන් ඒකට ඉංග්‍රීසියෙන් කියනවා tree diagram කියලා. රුක් සටහන මේ ගොඩාක් පහසුයි මීටත් වැඩියම. අපි හිතමු පෙට්ටියක තියෙන රතු පෑන් 4කුයි කළු පෑන් පෙට්ටියක හතරක් හා කළු පෑන් 3ක් තියෙනවා. කළු පෑන් 3ක් තියෙනවා. කළු පෑන් 2ක් කියමුකෝ අපි පාන්නේ. කළු පෑන් 2ක් තියෙනවා. රතු පෑන් 4ක් හා කළු පෑන් 2ක් තියෙනවා. එතකොට අපි පළමු වරට පෙට්ටියට අත දාලා පෑන් වලින් අපිට හොයන්න බෑ. සසම්භාවීව ගත්තාම පෑන් වල හැඩය මහත උස ඔක්කොම සමාන දිග. ඒ නිසා අපිට අත දාලා හොයන්න බෑ. මේ මොකද්ද තියෙන්නේ කියලා. ඒ හින්දා අපි ඒකට අත දාලා ගත්තොත් අපිට අහම්බෙන් තමයි අර හම්බෙන පෑන් හම්බෙන්නේ. දැන් මේක අපි රුක් සටහනක් මගින් පෙන්වන්න ගියත් එම පළමු අවස්ථාව පළමු ගැනීම ඊළඟට ආපහු දෙවන ගැනීමක් තියෙනවා. මේක දෙවන ගැනීම. අපි මුලදීම ගන්නවා රක් සටහන දෙපැත්තකට ඇඳ ගන්නවා. එතකොට දැන් මෙතනදී අපිට හම්බෙන්නේ රතු කළු. අපි දැන් රතු පෑන් කීයක්ද තියෙන්නේ? 4යි කළු පෑන් 2යි. එතකොට රතු පෑන් 4යි කළු පෑන් 2යි තියෙනකොට ඔක්කොම තියෙන්නේ පෑන් 6යි. අපි ගත්තොත් එහෙම අපිට මේකේ හම්බෙන්න පුළුවන් කොහොම ගත්තත් රතු පෑන් 4යි තියෙන්නේ. එතකොට 6න් 4ක්ම රතු තියෙන්නේ. ඒ නිසා අපිට මේක දාගන්නවා අපි රතු 6න් 4යි කළු වෙන්නේ එතකොට 6න් කළු පෑන් 2යිනේ තියෙන්නේ. 6න් 4ක් රතු කළු පෑන් 2යි. ඊළඟට අපි ආයෙ දැන් ඒක මෙහෙම පැට්ටියට අපි බලලා පාට ලකුණු කරගෙන ආපහු පෙට්ටිය ඇතුළට ඒකම දාන්න ඕනේ. සමහර අවස්ථා තියෙනවා පෙට්ටියට දාන්න නැතුව ඊළඟට ගන්න. අපි ඒක වෙන විදිහකට කතා කරන්නේ මේ තියෙන්නේ ප්‍රතිස්ථාපන සහිතව කියලා කියනවා. රහිතව කියනවා. ප්‍රතිස්ථාපන සහිතව කියන්නේ ගත්තු එක එකට ආපහු දාලා ආපහු ගන්න එක තමයි ප්‍රතිස්ථාපන සහිතව කියන්නේ. අපි දෙවෙනි අවස්ථාවේ ගත්තත් මොකද වෙන්නේ? මේ මතු දෙක දෙනවා. එතකොට දැන් මේකේ ඒ රතු පෑන් 4ම තියෙනවනේ. ඔක්කොම දාපුවා ආපහු තියෙනවා. මේ පළමු දෙවෙනි ගැනීමේදී මෙතන එන්නේ
ආයෙත් තියෙන්නේ රතු 7න් 4යි. මෙතන කළු වෙනවා 6න් 2යි. ඒතකොට මේක රතු මේක කළු. ඒතකොට මේක දැන් උඩට ගියේ රතු හින්දා මෙතනත් දාන්නේ අපි රතු මේක කළු. ඒතකොට මෙතන 6න් 4මයි අපි මේක 6න් 2යි. මේකෙන් අරට වඩා හරි පහසුයි මේ ගණන් හදන්න ගියායින් පස්සේ. මේ පැත්තේ අපිට මේක සමහරට පහසුවට RB කියලා දානවා. RB කියලා අර කළු කියන එකට B අකුර දාලා ගන්න පුළුවන් කැමති හැටියට ගත්ත හැකි. අපි මේක පහසු වෙන්න ලියා ගන්න මේ අත්ත ගියාම මේකේ තියෙන්නේ රතු රතු. මේක රතු කළු රතු කළු කළු රතු කළු 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 කළු. දැන් මේක අරට වැඩි අර අපි මේ කොටු දරට වැඩි හරි ලේසි. දැන් මේක අපි කරන්නේ මේ අත්ත දිග තියෙන ටික වැඩි කරනවා. මේක තියෙන්නේ 6න් 4යි වැඩි කිරීම 6න් 4යි. මේකේ ඉන්නේ කොහොමද? 6න් 4යි 6න් 2යි. 6න් 4 වැඩි කිරීම 6න් 2. මේකේ ඉන්නේ 6න් 2 6න් 4. 6න් 2 වැඩි කිරීම 6න් 4. මේකේ ඉන්නේ 6න් 2 වැඩි කිරීම 6න් 2. ඒක සම්භාවිතාවය. ඒතර මේ දෙක අපි වැඩි කරලා ගත්තම 6 වරක් 6 36යි 4 36න් 16යි 4 වරක් 9යි 4 වරක් අපි මේක පුඩා කළොත් 9න් 4යි. මේක 36න් 8යි 4 වරක් 9යි 4 වරක් 2යි. මේක ඒකත් අරකමනේ මේ දෙක මාරුනා ඊටරේ තියෙන්නේ 36න් 8යි 9න් 2යි. 36න් 4යි 9න් 1යි. දැන් මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න. අපි මේවා ඔක්කොම හදා ගන්න ඕනේ. අපිට අහන එක විතරක් හදාගත්තා නැති. මෙහෙම හදලා තියෙනකොට අපිට අහන ඕන ප්‍රශ්න දැන් අහනවා කවුරු හරි කෙනෙක් ඇහුවොත් අවස්ථා දෙකේම දීම රතු පෑන් ලැබීමේ සම්භාවිතාවය. කිසි ගැටලුවක් නැහැ. රතු 36න් 16යි. අහනවා ඊළඟට අවස්ථා දෙකේම කළු පෑන් ලැබීම. කළු දෙක මේ පළවෙනි කළු මේ දෙවෙනි කළු. එතකොට 36න් 4යි නැත්නම් 9න් 1යි. ආය සමහරට අහන්න පුළුවන් අවස්ථා දෙකේදීම එකම වර්ණයකින් ලැබීම. එතකොට පොඩි ප්‍රශ්නයක් එකම වර්ණයෙන් කියන්නේ රතු රතු ආවත් එකම වර්ණේ, කළු කළු ආවත් එකම වර්ණේ. එතකොට සිද්ධ වෙනවා ඔබට මෙන්න මේකයි මේකයි දෙක රතු රතු එකයි කළු කළු එකයි එකතු කරන්න. එතකොට අපිට වෙනවා 36න් 16යි එකතු කිරීම 36න් 4යි. 36න් 16යි. එතකොට මේ කියන්නේ අවස්ථා දෙකේම එකම වර්ණයක්. එතකොට මේ දෙක එකතු කරන්න ඕනේ. එතකොට වෙන්නේ 30යි 30යි හැමයි 16න් 4යි 20යි. එතකොට 4 වරක් 5යි 4 වරක් 9යි. ඒක සම්භාවිතාවේ 9න් 5යි නැත්නම් 30යින් 20යි. එතකොට මේ රුක් සටහන් මගින් මේක කතා කරපුවාම අරට වඩා ගොඩක් පහසු වෙනවා. අපි ඊළඟ අවස්ථාවේදී අපේ පෙළ පොතේ තියෙන ගාණක් අරගෙන මේ එකම දේ රුක් සටහනක් සහ මොකද්ද මේ කොටු දෙකක් මගින් සාකච්ඡා කරන්න බලමු. කාරණයක් අරගෙන කතා කරමු. මේකට අපි භාවිතා කරමු ඔයගොල්ලන්ගේ පෙළ පොතේ. ඒ කියන්නේ 10 දෙවෙනි කොටසේ 30 වෙනි පාඩමේ පළවෙනි ගාණ. මේකෙන් අපි කතා කරමු අර ඉස්සෙල්ලා කතා කරන්න හැදුවා වගේම එකම ගණනක් අරගෙන ඒ ගණනේ රුක් සටහනකින් සහ කොටු දෙකක් මගින් දෙකම මොකද වෙන්නේ කියලා බලමු අපි. හොඳයි දැන් මෙතනදී තියෙන දරුවනේ පෙට්ටියකට දාලා තියෙනවා රතු පාට අපි ඉස්සෙල්ලා කතා කළා වගේම රතු පාට පැන්සල් 4කුයි නිල් පාට පැන්සල් 2කුයි. ඒතකොට මේක පළමු ගැනීම කියලා ගත්තොත් එහෙම මේක මේ පැත්ත දෙවෙනි ගැනීම. මේ දැන් මේකේ අපි පහසුවට ලකුණු කරගත්තා. මේකේ රතු කියන්නේ R1 R2 R3 R4 B1 B2. අර පැත්තත් R1 R2 R3 R4 B1 B2. මේකෙදී අපිට පෙළ පොතේ කියලා කියන්නේ මොකද්ද? අපිට හදලා තියෙන්නේ මේ පොතේ තියෙන මේක රුක් සටහනක් මගින් පෙන්වන්න කියලා. අපි ඉස්සෙල්ලා එහෙම ඕනනම් අපි රුක් සටහන ගැන කතා කරනවා. පොතේ තියෙන දේ කතා කරමු. රුක් සටහන ගැන. රුක් සටහන ගැනත් ඒකෙදිත් තියෙන්නේ රතු පැන්සල් 4යි කළු පැන්සල් 2යි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බලන්න ඕන වෙලාවක මේ 30 වෙනි අභ්‍යාසයේ 5 වෙනි පාඩමේ
පළවෙනි ගානේ පිටු අංක 158. ඒකෙන් අරගෙන ඔයගලන්ට සංසන්දනය කරලා බලා ගන්න පුළුවන් ඔන්ලයින්. අපි රුක් සටහන ගැනම කතා කරමුකෝ. අපිට තියෙන්නේ රතු පැන්සල් 4යි කළු පැන්සල් හරි පෑන් 4යි. කළු පැන්සල් 2යි. එතකොට දැන් මේක ගත්තායින් පස්සේ අපි පළවෙනි ගැනීමේදී අපිට කොහොම ගත්තත් ගන්න වෙන්නේ රතු පැන්සල් තියෙන්නේ මේකේ කීයක්ද 4ක්. කළු පැන්සල් තියෙන්නේ 2ක්. අපි කොහොම ගත්තත් අපිට ඇති වෙන්නේ අපිට ගත්තොත් ගන්න වෙන්නේ 4ක් විතරයි කොහොම ගත්තත්. 4කින් තමයි 4කින් අපි ගන්නකොට 1යි ගන්න. නමුත් අපි 4ක් එනකන් අපිට ගන්න පුළුවන්. ඒතර පළමු ගැනීමේදී එනවා කළු පැන්සල් රතු පැන්සල් 4ක්. පළවෙනි ගැනීමේදී නිල් කළු පැන්සල් එන්නේ 2ක්. එතකොට දෙවෙනි ගැනීමේදී ගියත් අපි ආපහු රුක් සටහන යන්නේ උඩාකට ගියේ රතු නිසා මෙතනත් යන්නේ රතුමයි. එතකොට රතු පැන්සල් 4යි ඊළඟට දෙවෙනි අත්තට එන්නේ මේ ආවාගෙම නිල් පැන්සල් 2යි. එතකොට යට අත්තට ගත්තොත් යට අත්තට අපි ගත්තේ පළවෙනි ගැනීමේදී නිල් පැන්සල් 2යි. ඊළඟට දෙවෙනි ගැනීමේදීත් එන්නේ යටට අර 2 ගිය නිසා 2මයි යන්නේ. එතකොට උඩට ගියේ 4නේ. ඒ නිසා මේක 4මයි යන්නේ. එතකොට මේක අරගෙන අපි මෙහෙම ලියා ගන්න පුළුවන් රතු කියන RR. මේක රතු නිල් RB. මේක නිල් රතු නිල් රතු. ඔව් නිල් අපි කළු කියලා කිය මේ සමානද මොකද කළු බඩ B අපර ලියා පින්දා ලැබෙන B black blue දෙක මේකයි කොහොම නැත් කමන්නේ. අපි කියමු කළු රතු කළු. මේක ඊළඟට කළු කළු. එතකොට එහෙනම් BB කිව්වා. දැන් මේකෙදි අරකට වඩා පහසුයි බලන්න. දැන් මේක අපි අවස්ථා දෙකේදීම රතු පැන්සලක් ලබා ගැනීම. පළවෙනි එකේ 6න් 4යි, දෙවෙනි එකේ 6න් 4යි. ඊට පස්සේ අපිට වෙන්නේ මේ අත් දිගේ වැඩි කරනවා. 6න් 4 වැඩි කිරීම 6න් 4 36න් 16යි. මේක අපිට සුළු කරන්න පුළුවන් 4 වරක් 4යි 4 වරක් 9යි. ඊළඟට පළමුව රතු පැන්සලක් ලැබී දෙවෙනුව කළු පැන්සලක් ලැබී. එතකොට මොකද්ද වෙන්නේ? RB. එතකොට මෙතන තියෙන්නේ 6න් 4යි 6න් 2යි. 6න් 4යි 6න් 2යි. එතකොට 36න් 8යි. හැබැයි මෙතනක් තියෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් මේ අත්ෙන් ආවත් මෙතන මේ RB. එතකොට මේ කියන්නේ එකක් රතු එකක් කළු. මෙතනත් එකක් රතු අනික කළු නෙන්නේ. එතකොට මෙතන වෙන්නේ අය RB දෙක වෙනවා. මේ RB RB. එතකොට ඒක සම්භාවිතත් මේ දෙක මාරුණත් අයත් වෙන්නේ 36න් 8යි. එතකොට ඒක මේ අසමාන පැන්සල් දෙකක් ලැබීමේ සම්භාවිතාව ගත්තොත් අපිට ගන්න වෙනවා මේ 36න් 8ට එකතු කරන්න ඕනේ මෙතනත් 36න් 8ක. එතකොට අර සම්භාවිතාවය වැඩි වුණාට මෙතන තියෙන උත්තර ගත්තාම අපිට එකතු වෙනවා 36න් 8යි. එතකොට 36න් 16යි. එතකොට 9න් 4යි. මේකෙදි තව දෙයක් තමයි ඕගොල්ලෝට මේ ටික එකතු කරලා මේ අත්තක තියෙන 6න් 4යි 6න් 2යි 6න් 6යි 1යි. මේ තීරු ඔක්කොම ටික එකතු කළාත් දැන් බලන්න මේ ටික එකතු කරලා බලන්න මේ ඔක්කොම එකතු කරලාත් එන්නේ ආපහු 36 මේ 16යි 8යි 24යි 8යි 32යි 4යි 36යි. මේ හැම අවස්ථාවකදී මේ තීරු අවසාන තීරු එකතු කරොත් මේකේ තියෙන්නේ 36 නම් 36යි. මේ අත්ත ගත්තොත් 2යින් තියෙන. ඒතකොට ඒත් 6මයි එන්නේ උත්තරේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ උත්තරම ටික අපිට කොට දැලෙන් එන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් අපිට මෙතනදී කියලා තියෙන්නේ මොකද්ද? පළමු ගැනීමේ ඊළඟට මේ රතු පැන්සල් දෙකක් ලැබීමේ සම්භාවිතාවය. රතු පැන්සල් දෙකක් ලැබීමේ සම්භාවිතාවය කොච්චරද තියෙන්නේ? මේක ගත්තත් රතු මේක රතු මේ පැත්තෙන් ගත්තත් රතු. අවස්ථා දෙකේදීම රතු. අවස්ථා ඒක අපි හඳුන්වලා තියෙන ඒ එක වශයෙන් මේක පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන එක කියලා එක. අවස්ථා දෙකේදීම රතු කීයක් තියෙනවද දැන්? මේ පැත්තෙන් 4යි අතර පැත්තෙන් 4යි ඔක්කොම 36යි. 36යි සම්භාවිතාවය අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේම වෙන්නේ P අපි මේක A කියලා ගත්තොත් NA යට NS. එතකොට NA කීයද මේකේ? 16යි NS 36යි. එතකොට එන්නේ මෙතනින් ආපු උත්තරෙම ආපන් 36න් 16යි 9න් 4යි. මේ එක. එතකොට දෙවෙනි අවස්ථාවේ අහලා තියෙන්නේ මොකද්ද? දෙක. වර්ණ දෙකකින් ලැබීම. දැන් මේක මේ ටික ගත්තොත් දෙපැත්තෙම එක වර්ණ මෙන්න මේ ටික වර්ණ දෙකක්. මේ පැත්තෙන් ගත්තොත් මේ රතු මෙහෙන් කළු. මේ ටිකත් රතු කළු රතු කළු. එතකොට මේ ටිකයි මේ ටික. දැන් මේ ටික මෙහෙන් ගත්තොත් මේක මේ පැත්තේ නිල් මෙහෙ රතු. නිල් රතු. එතකොට මෙන්න මෙතන තියෙන 4යි මෙතන තියෙන 4යි 8යි මෙතන තියෙන 4යි මෙතන තියෙන 4යි 8යි. එතකොට දෙකට එන්නේ කොහොමද? ඕකේ වර්ණ දෙකකින්
තියෙන්නේ. දැන් මෙතන වර්ණ දෙක තියෙන්නේ. මේ දෙක කියලා මම කිව්වනේ මෙතන 36යි 8යි මෙතන 8යි මෙතන 8යි 16යි. එතකොට 36න් 16යි. ඒ කියන්නේ ඊළඟට 9න් 4යි. මේ පැත්තෙන් එන උත්තරේ මේකයි සමානයි. ඊළඟට අහනවා තුන්වෙනි එකට අහලා තියෙන ප්‍රතිය මොකද්ද? එකම වර්ණයේ උත් තැන්සල් දෙකක් ලැබීමේ සම්භාවිතාවය. එකම වර්ණයෙන් එනකොට එන්නේ මොකද්ද? අපි අර ඉස්සෙල්ලක මෙහෙම කොටු කරලා මේකට සම්බන්ධ කරලා පෙන්නනවා. එකම වර්ණයෙන් කියන්නේ මේ ටික ඔක්කොම රතු, මේ ටික ඔක්කොම කළු. එතකොට ඒ දෙක මූට්ටු කරලා මෙතනින්. එතකොට එන්නේ මෙතන කීයද? 36න් 16යි මෙතන 36න් 4යි. එතකොට තුන්වෙනි එකට උත්තරේ දෙන්නේ 36න් 20යි. ඒක මෙතනින් ගන්න පුළුවන් මේ එකම වර්ණය කියන්නේ මෙතන RR 9න් 4යි BB නෑ මෙතන 36න් 16යි 36න් 4යි. එතකොට 36න් 20යි. මේකේ උත්තරේ තියෙන්නේ 36න් 20යි 9න් 5යි. මේක තමයි ඔයගොල්ලන්ට සම්භාවිතාවය විසඳන්න තියෙන ගැටලු ටික. මේක හොඳට ආපහු සැරයක් දෙකක් බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒත් එක්කම ඔබට යම්කිසි මේක පිළිබඳව ගැටලුවක් තිබුණොත් මේක කමෙන්ට් කරලා තිබුණොත් අපි ඒක ආපහු විස්තර කරන්න. ඒත් එක්කම අපේ ඔයගොල්ලන්ගේ යහළු මිත්‍රයන්ට කියන්නේ මේක බලන්න කියලා. මේක ෂෙයා කරගන්න. ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කළාන් පස්සේ අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයගොල්ලන්ට පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඔබට මේක ඉගෙනගෙන හොඳ අනාගතයක් අරගෙන ගණිතයේ විෂය ඉහළ සාමර්ථ්‍යයක් ලබා ගන්න උත්සාහ ගන්න. සුබ දවසක්.